නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපට මේ ධර්මය කියලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු සාමින් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අදත් මේ හිමිදිරි උදෑසන ඔබ සූදානම් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් ගුණයන් ගැන අහලා දැනගෙන හිත පහදවා ගැනීම පිණිස. ඉතින් ඒ පිණිස අද අනුග්‍රාහක දායකත්වයේ දරන්නේ ඒ මුන්දලම කරතන් විල්ලුව පදිංචි DM අමරාංගනී දසනායක මෑණියන්ගේ 54 වන උපන්දින නිමිත්තෙන් ඒ දීනිවරුන් පුතණුවන් සහ ඒ බෑනා වරුන් සහ මිනිබිරියන් මුණුබුරන් විසින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, මේ බුදු කෙනෙක් කියන්නේ මොන වගේ ගුණයන්ගෙන් යුක්ත උත්තමයන් වහන්සේ නමක්ද? ඉතින් අපි දන්නවා බුදුරජාණන් වහන්සේට එක ගුණයක් තිබ්බා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානං. ඒ කියන්නේ දෙවියන්ට ශාස්ත්‍රූන් වහන්සේ වුණෙත් බුදුරජාණන් වහන්සේ. ඒ වගේම මනුෂ්‍යයන්ට ශාස්ත්‍රූන් වහන්සේ වුණෙත් බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා දවසක් බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඒ තමයි කති ලෝකස්මින් පජ්ජෝතා යේහි ලෝකෝ පකාසති භගවන්තං පුට්ටු මාගම්ම කතං ඥානේ මුතං මයං. ස්වාමීනි, මේ ලෝකේ බබලන දේවල් කීයක් තියෙනවද? මේ ලෝකේ ප්‍රකට වන බබලන දේවල් කීයක් තියෙනවද? ආන් ඒක දැනගන්න තමයි මම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝ ලෝකේ පජ්ජෝතා පංච මෙත්තන විජ්ජති. පින්වත් දේවේන්ද්‍රය, මේ ලෝකේ 4යි කිව්ව බබලන දේවල් තියෙන්නේ, 5ක් නෑ කිව්වා. 4යි තියෙන්නේ. ඒ තමයි දිවා තපති ආදිච්චෝ. දවල් කාලයට බබලනවා මේ සූර්යයා. රත්තින් ආභාති චන්දිමා. රාත්‍රී කාලයට බබලන්නේ චන්ද්‍රයා, සඳ. අත අග්ගි දිවා රත්තින් තත්ත පකාසති. මේ දිවා රාත්‍රී දෙකේම ඒ තැනට අනුව ගින්න බබලනවා කිව්වා. හැබැයි ඒ සියලු බබලන දේවල් අතරින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්බුද්ධෝ තපතං සෙට්ටෝ ඒසා ආබා අනුත්තරාති. ඒ සියලු බබලන දේවල් අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ බුදුරජාණන් වහන්සේමයි. කොයි අතින් ගත්තත් ප්‍රමුඛ ස්ථානය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේට. මොකද දෙවරු ගැන අපි ඉගෙන ගන්නවා. දැන් දෙවරුන්ගේ ගොඩාක් ඒ ශරීර වලින් ආලෝක විහිදෙනවා. එතකොට බ්‍රහ්ම රාජවරුන්ගේ ඊට වැඩිය ආලෝකේ විහිදෙනවා. හැබැයි ඒ සියලු දෙවරු බුදුරජාණන් වහන්සේ ඉස්සරහට වැඩියට පස්සේ ඒ සියලු ආලෝකයන් පරදවලා, සියලු රශ්මියන් පරදවලා බුදුරජාණන් වහන්සේගේ ඒ රශ්මි ධාරාවන් තමයි බබලන්නේ. එතකොට ගුණයන්ගෙන් ගත්තත් පින්වත්නි, සියලු ගුණයෙන් අග්‍ර වෙන්නේ බුදුරජාණන් වහන්සේ. කිසි කෙනෙක් සසරේ පෙරුම්දම් පුරාගෙන ඉද්දී බුදුරජාණන් වහන්සේ තරම් ගුණයට ජීවිතේ කැප කරලා ජීවිත පරිත්‍යාගයෙන් ගුණධර්ම පුරුදු කරපු කෙනෙක් මේ ලෝකේ අපිට අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට ගුණයෙන් ගත්තත් බලයෙන් ගත්තත් මේ හැම දෙයක් ගැන අපි කතා කරත් ඒ සියලු දේවල් අතරින් අග්‍ර වුණේ බුදුරජාණන් වහන්සේ.
ඉතින් එහෙම අග්‍රස්ථානයේ වැඩ ඉඳමින් තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ සිත දමනය කර ගැනීම පිණිස උපකාරී වන මේ ධර්මය කියලා දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කය අපි කොයි විදිහටද පවත්වන්න ඕනේ. කොයි විදිහේ කායික සමාචාරයන්ද අපි පුරුදු කරගන්න ඕනේ. ඊළඟට කොයි විදිහේ වාචසික සමාචාරයන්ද නැත්නම් මේ වචනද අපි පුරුදු කරගන්න ඕනේ. කොයි විදිහටද අපි හිතන්න දක්ෂ වෙන්න ඕනේ කියලා මනාකොට අපි සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ අතර බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා පින්වත් මහණෙනි මේ වචන කතා කරද්දී අපි වචන භාවිතා කරනවානේ එක එක කට්ටියත් එක්ක සංවේදනය කරද්දී. ඉතින් ආන්ගේ වචන කතා කරද්දී මේ වචන පහ භාවිතා කරන්න කිව්වා. ඒ තමයි කාලේන භාසිතා හෝති සුදුසු කාලයේම කතා කරන්න. ඒ කියන්නේ තමන් කතා කරන්න ඕනේ වෙලාව දැනගන්න ඕනේ. ඔන්න සමහර අවස්ථාවල ගුරුවරු දෙන්නේ කතා කර ඉද්දී සාමාන්‍ය ශිෂ්‍යයෙක් මැද්දට පැනලා කතා කරන එක සුදුසු නෑ. ඊළඟට අම්මයි තාත්තයි මොන හරි යමක් ගැන සාකච්ඡා කරමින් ඉද්දී ඒ දෙන්නගේ කතාවට බාධා කරමින් දරුවෙක් ඒ කතාව මැද්දට පනින එක සුදුසු නෑ. ඊළඟට ස්වාමින් වහන්සේලා කතා කර ඉද්දී ඒ කියන්නේ අවසරයකින් තොරව නිකන් ආවට ගියාට මැද්දට පැනලා ඒ විදිහට කතා කරන එක සුදුසු නෑ. එතකොට මේ සුදුසු අවස්ථාවේ කොයි විදිහටද අපි කතා කරන්න ඕනේ කියන කාරණය ශ්‍රාවකයා දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඔන්න දැන් කතා කළ යුතුම දෙයක් තියෙනවා නම් මම පොඩ්ඩක් කතා කරාට කමක් නැද්ද කියලා ඒ විදිහට ඒ අවස්ථානුකූලව තමන් මේ කතා බහට සම්බන්ධ වෙන්න තමන්ට ප්‍රඥාව තියෙන්න ඕනේ. ඒකයි බුදුරන් වහන්සේ දේශනා කළේ ඒ කතා කරන්න ඕනේ කාලය දැනගන්න ඕනේ. ඊළඟට තියෙනවා සත්‍යාච භාසිතා හෝති. සත්‍ය වචනම කතා කරන්න ඕනේ. බොරු කියන්න හොඳ නැහැ. බොරුවෙන් අනුව රවට්ටන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැන් මේ ලෝකේ එක එක්කෙනා එක එක වචන භාවිතා කරලා සමහරු බොරු කියලා තමන්ගේ ජීවිකාව පවත්වාගෙන යනවා. බොරුවෙන් සල්ලි උපයන කට්ටිය ඉන්නවා. බොරුවෙන් මිනිස්සුන් රවට්ටන කට්ටිය ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ වචන භාවිතා කරද්දී යතා අහං තතා ඒතේ යතා ඒතේ තතා අහං අත්තානං උපමං කତ୍වා නහණයන ගාතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ තමන් සැප විඳින්න කැමති යම්සේද ඒ විදිහට තමයි කිව්ව අනිත් අයත් සැප විඳින්න කැමති. ඊළඟට අනිත් අය සාධාරණ විදිහට සැප විඳින්නේ යම් විදිහකටද ඒ විදිහට තමයි අපි සැප විඳින්න යම් සැපයක් මේ ජීවිතේ අත් කරගන්න කැමති. ඒ නිසා තමාව උපමාවට අරගෙන අනිත් අයට හිරිහැර කරදර කරන්න එපා කියනවා. අනිත් අය බොරුවෙන් රවට්ටන්න එපා කියනවා. ඉතින් ඒ විදිහට සත්‍ය වචනම කතා කරන්න පුරුදු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට තමයි සන්හාච භාසිතා හෝති. මෘදු වචනම ඒ වගේම කනට මිහිරි ලස්සන වචන භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ පරුස වචන කියන්න හොඳ නැහැ. අන් අයගේ හිත රිදෙන වචන කියන්න හොඳ නැහැ. අන් අයගේ හිතට නැත්තම් අහද්දින් සැපයක් ඇති වෙන වචන භාවිතා කරන්න ශ්‍රාවකයා පුරුදු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට තියෙනවා අර්ථ සංහිතාච භාසිතා හෝති. අර්ථවත් වචනම කතා කරන්න ඕනේ. දැන් සමහරවිට ඔන්න හිස් වචන කතා කර ඉන්න අවස්ථා තියෙනවා. ඒ දේවල් කතා කරා කියලා අපිට ජීවිතාවබෝධයක් ඇති වෙන්නේ නෑ පින්වත්නි. ඒක අහුවා කියලා කෙනෙකුට යහපතක් ඇති වෙන්නේත් නෑ. ඒ නිසා අර්ථවත් වචන කතා කරන්න පුරුදු වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මොනවාද අර්ථවත් වචන?
ඔන්න අල්පේච්ඡතාවය ගැන කෙනෙක් කතා කරනවා නම් අල්පේච්ඡතාවය කියන්නේ තමන්ගේ ಗುಣ අනිත් අයට ප්‍රකට නොකිරීම ගැන කතා. මේ ලෝකේ බොහෝ පිරිසක් කතා කරන්නේ තමන්ට පොඩි හැකියාවක් තියෙනවා නම් පොඩි දෙයක් නම් තමන්ට තියෙන්නේ ඒක මහා ලොකුට උලුප්පුලුප්ප කතා කරනවා. ඒක සාමාන්‍ය කෙලෙස් සහිත කෙනෙක්ගේ ස්වභාවයක්. හැබැයි බුදුරජාණන් වහන්සේව සරණ ගියපු ශ්‍රාවකයා ඒ විදිහට කරන්නේ නැහැ කියනවා. මහා ගුණ ගොඩක් තියාගෙන කෙනෙක් ඇහුවොත් ඇවිල්ලා ඔයා කොහොම කෙනෙක්ද කියලා පොඩ්ඩයි කියන්න කියනවා. ඒත් කරන්න දෙයක් නැතිකමට අර තමන්ගේ ගුණ ප්‍රකට කරන්න යන්නේ නැහැ කියනවා. ඊළඟට සන්තුට්ඨිතාවයේ ලද දෙයින් සතුටු වීම ගැන කතා තමයි පුරුදු වෙන්න ඕනේ කියනවා. ඊළඟට හුදකලා විවේකයේ බණ භාවනා කිරීම ගැන කතා. ඒවට කියනවා පවිවේක කතා. ඊළඟට පිරිස් සමග නොඇලීම ගැන කතා. දැන් මේ ලෝකේ ඔන්න දෙමාපියෝ දරුවන්ට ඇලිලා, දරුවෝ දෙමාපියන්ට ඇලිලා, නෑදෑයින්ට, හිත මිත්‍රාදීන්ට, ගුරුවරු ගෝලයන්ට ඇලිලා, ගෝලයේ ගුරුවරුන්ට ඇලිලා, ඒ විදිහේ අර එකතු වීමක් ගැන තමයි බොහෝ විට සාමාන්‍ය ලෝක සත්‍යය කතා කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආන්ගේ නොයල්ම ගැන කතා කරන්න පුරුදු වෙන්න. ඒ නොයල්ම ගැන කතා කරද්දී මේ සසර දුකෙන් නිදහස් වෙනවා යා. මේ සසරට තියෙන බන්ධන තියෙනවද මේ හිතේ ආන් ඒවා ටිකෙන් ටික ගැලවිලා යන්න උපකාරී වෙනවා. ආන් එවැනි කතා පුරුදු කරන්න කියලා. ඊළඟට විරියාරම්භ කතා. මේ කුසල් දහම් වැඩිම ගැන ඊළඟට අකුසල් දහම් ප්‍රහාණය කිරීම ගැන වීරිය ආරම්භීමට උපකාරී වන කතා. ආන්ගේ කතා කරන්න කිව්වා. ඊළඟට සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන, විමුක්තිය ගැන, විමුක්ති ඥාන දර්ශනය මේ ආදී දස කතාවෙන් යුක්ත වෙන්න කිව්වා. ඒ කතා තමයි අපේ ජීවිතේට අර්ථයක් සලසලා දෙන්නේ. ඉතින් ආන් එවැනි කතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට තියෙනවා මෙත්ත චිත්තේන භාසිතහොති. මෙත් සිතින් අනිත් අයත් එක්ක කතා කරන්න කියනවා. තරහ හිතින් කතා කරන්න යන්න එපා කියනවා. මොකද තරහ හිතින් බොහෝ විට අපි වචනයක් ප්‍රකාශ කළොත් ඒක අනිත් අයට අයහපත පිණිස පවතිනවා. එක්කෝ යාළුවෙක් තරහ වෙනවා. නැත්නම් ඒ තරහ හිතින් යම් වචනයක් පිට කරාට පස්සේ ඒකේ කර්මය Tamanටම තමයි අත්විඳින්න සිද්ධ වෙන්නේ. මොකද බුද්ධ කාලේ සමහර ශ්‍රාවකයෝ ඉඳලා තියෙනවා මේ පොඩි වචන වරද්දගෙන කලින් බුද්ධ ශාසනවල පොඩි වචනේ වරද්දගෙන ඒ හේතුවෙන් අයහපත් විපාක විඳපු. ඒ නිසායි මේ සිතින්ම කතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. එතකොට මේ වචන භාවිතය ගැන අපේ ශාස්ත්‍රඥ වහන්සේ පින්වත්නි ලස්සනට අපිට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ අපේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට මේ සසරේ පෙරුම්දම් පුරාගෙන එද්දී මේ ලස්සන වචන භාවිතා කරපු නිසා උන්වහන්සේගේ ශරීරේ මහා පුරුෂ ලක්ෂණ පිහිටියා. මේ වචනේ ලස්සනට භාවිතා කරපු නිසා ආන්ගේ මහා පුරුෂ ලක්ෂණ වලින් එක ලක්ෂණයක් තමයි ඒකේක ලෝමෝච හෝති උන්නාච භමුකාන්තරේ ජාතා හෝති යෝදාතා මුදුතුල සම්නිබා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරුරේ මේ රෝම කූපවල තියෙන්නේ එක ලෝමයයි. දැන් සාමාන්‍ය කෙනෙක්ගේ ගත්තොත් නම් ලොම් කීපයක් පිහිටන අවස්ථා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සිරුරේ සෑම රෝම කූපයකම පිහිටලා තියෙන්නේ එක ලෝමයයි. ඒක මහා පුරුෂ ලක්ෂණයක්. ඊළඟට තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ඇහි බැමි දෙක අතර සුදු පැහැති මෘදු පුළුම් රොදක් බඳු ඒ ඌර්ණ රෝම ධාතුව පිහිටලා තියෙනවා. එතකොට ආන්ගේ මහා පුරුෂ ලක්ෂණය ඒ මහා පුරුෂ ලක්ෂණ දෙක ඒ කියන්නේ මේ රෝම කෝපවල එක ලෝමයේ බැගින් තියෙන එකත් මේ
ඇහි බැම දෙක අතරේ ඌර්ණ රෝම ධාතුව සුදු පාටට සුදු පුරුම් රොදක් වගේ තියෙන ඒ ඌර්ණ රෝම ධාතුව පිහිටලා තියෙන එක. මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලැබෙන්නේ පින්වත්නි සසරේ බුදුරජාණන් වහන්සේ ලස්සනට වචන භාවිතා කරපු නිසා. ඒ තමයි උන්වහන්සේ පූර්ව ජීවිතවලදී මනුෂ්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ බොරු කියලා නැහැ. කවදාවත් බොරුවෙන් අනිත් අයව රවට්ටලා නැහැ. ඒ බොරු කීමෙන් වැළකී සිටියා. සත්‍යවාදී වුණා. සත්‍ය ගලපලා තමයි බෝසතාණන් වහන්සේ කතා කරලා තියෙන්නේ. ස්ථීර වචන ඇතිව ඇදහිය යුතු වචන ඇතිව ලෝකයාව රවට්ටන්න නැති වචන තමයි කතා කරේ. ආන්ගේ ඒ විදිහට බොරු කියන්නේ නැතුව අනිත් අයව රවට්ටන්න නැතිව ඒ කර්මය නැවත නැවත කළ බැවින් පොඩි කාලයක් නෙමෙයි එක ජීවිතයක් නෙමෙයි ජීවිත දෙකක් නෙමෙයි බොහෝ කාලයක් මේ විදිහට සසරේ පෙරුම්දම් පුරාගෙන ඉද්දී බොරු කියන්නේ නැතුව ආපු නිසා ඒකේ ප්‍රතිඵලයක් විදිහට මරණින් මත්තේ උපදිනවා කියන සුගතියේ ඒ කියන්නේ දිව්‍ය ලෝකේ ඒ උපදුනාට පස්සේ අනිත් දෙවිවරුන්ට වැඩිය ගොඩාක් බල සම්පන්නයි. ඒ දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන්, දිව්‍ය බලයෙන්, දිව්‍ය අධිපතිභාවයෙන් අනිත් දෙවිවරු අභිවවා ඉන්න බෝසතාණන් වහන්සේ. ඉතින් මනුස්ස ලෝකයට ආවට පස්සේ මේ කියන මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලැබෙනවා. බොරු කිව්වේ නැති නිසා. මේ මොනවාද මේ මහා පුරුෂ ලක්ෂණ දෙක? මේ රෝම කූපවල එක ලෝමයේ බැගින් පිහිටන එකත් මේ ඌර්ණ රෝම ධාතුව. ඉතින් ඒකේ විපාකයේ තමයි පින්වත්නි ඒ බොරු නොකීමේ විපාකය සක්විති රජ වුණොත් ඒ සක්විති රජතුමාට ලැබෙන විපාකය තමයි ඒ මහජනයා ඒ සක්විති රජතුමා යටතේ ඉන්න සියලු ජනයා සක්විති රජතුමාගේ අදහසට අනුව තමයි ඉන්නේ. සක්විති රජතුමා යමක්ද කියන්නේ ඒ අදහසට අනුව අනිත් සේරම කටයුතු කරනවා. ඒ තමයි මහා මාත්‍යෝ බල ප්‍රදානයෝ ඊළඟට දොරටු පාලකයෝ අමාත්‍යෝ ඒ සියලු රාජ පිරිවර ඒ රජතුමාගේ අදහසට අනුව ඉන්නවා. ඒක තමයි සක්විති රජ වුණොත් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත ඒ උත්තමයන් වහන්සේ සක්විති රජ වුණාට පස්සේ ලබන දෙය. ඉතින් ගිහිගෙයින් නික්මිලා පැවිදි වුණොත් ඒ පැවිදිභාවය ලැබුවට පස්සේ ඒ කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වුණාට පස්සේ මොකද දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත උත්තමයන් වහන්සේ නමක් පැවිදි වුණොත් ඒ උත්තමයන් වහන්සේට ලැබෙන ඒකාන්ත දේ තමයි සම්මා සම්බුද්ධත්වය. ඉතින් ආන්ගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ලැබෙන විපාකය තමයි කියනවා බොරු නොකීම හේතුවෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ දෙවිවරු ඊළඟට මිනිස්සු අසුරයෝ නාගයෝ ගාන්ධාරයෝ ආදී සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ අදහසට අනුව වාසය කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේව සරණ ගියාට පස්සේ මේ සිව්වණක් පිරිසත් ඒ ආදී සියලු දෙනා බුදුරජාණන් වහන්සේව හරියට සරණ ගියා නම් ඒ සියලු දෙනා බුදුරජාණන් වහන්සේ කියන දේ අහනවා. ඒක තමයි කියනවා බුද්ධත්වයේ පත් වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේට ලැබෙන විපාකය. ඉතින් ඒ බොරු නොකීම නිසා බුදුරජාණන් වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලැබුණා කියන. මොකද සසරේ එද්දීන් පින්වත්නි ඔය ගොඩාක් ජාතක කතාවල තියෙනවා. සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේට ඒ බෝසතාණන් වහන්සේට යම් අවස්ථාවල වැරදිච්ච අවස්ථා තියෙනවා. සිල්පද කැඩිච්ච අවස්ථා තියෙනවා. හැබැයි ඒ හේතුවෙන් තමාව රකින්න කියලා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න කියලා බොරු කියලා නෑ බෝසතාණන් වහන්සේ. ඒක අවස්ථාවක ඒ බෝසතාණන් වහන්සේ අතින් පොඩි වැරද්දක් වෙනවා. ඉතින් ඒ වැරද්ද වුණාට පස්සේ රජතුමා අහනවා
මෙහෙම වැරද්දක් ඔබ වහන්සේ අතින් උනාද කියලා. මොකද තාපසින් වහන්සේ නමක් ඒ ජීවිතේ බෝසතාණන් වහන්සේ. ඉතින් ඊට පස්සේ කියන ඔව් මම මේ වැරද්ද කළා කියනවා. දැන් සමහරවිට රාජු දහසට ලක් වෙන්න පුළුවන්. ඒ රජතුමාට ඒ වැරද්ද වුණා කියලා ඒත්තු ගන්නුනාට පස්සේ රජතුමා මරලා දාන්න උනත් පුළුවන්. හැබැයි ජීවිතයේ හේතුවෙන්වත් ඒ අපේ බෝසතාණන් වහන්සේ බොරු කියලා නැහැ. බොරු කියන්නේ නැතුව සත්‍යවාදීව තමයි මේ පෙරුම්දම් පුරාණෙදී බුදුරජාණන් වහන්සේ වැඩි. ඉතින් ආන්ගේ ගුණය නිසා තමයි මේ මහා පුරුෂ ලක්ෂණ දෙක බුදුරජාණන් වහන්සේට ලැබුණේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තියෙන අනිත් මහා පුරුෂ ලක්ෂණ දෙක තමයි පින්වත්නි චත්තාලීස දන්තෝච හෝති අවිරල දන්තෝච. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට දත් 40ක්. දැන් සාමාන්‍ය අපි නම් දන්නේ සාමාන්‍ය කෙනෙකුට තියෙන්නේ දත් 32යි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දත් 40ක් තිබිලා තියෙනවා. ඊළඟට ඒ දත් අතර කිසි හිඩසක් නැහැ කියනවා. දැන් අපේ දත්වල නම් ඒ දත් දෙකක් අතර යම් හිඩසක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දත්වල ඒ දත් අතර කිසි හිඩසක් නැහැ කියනවා. ආන්ගේ ලක්ෂණ දෙක මහා පුරුෂ ලක්ෂණයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ పూర్ව ජාතිවල කියන්නේ මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ කවදාවත් කේලම් කියලා නැහැ. කේලම් කියලා මිනිසුන්ව බිඳවලා නැහැ. ඒ කියන්නේ තැන් තැන් වල ගිහිල්ලා කේලම් කියලා ඒ සමගිව ඉන්න පිරිස් බිඳවන්න බුදුරජාණන් වහන්සේ ඒ බෝසතාණන් වහන්සේගේ කාලේ කටයුතු කරලා නැහැ. ඉතින් ඒක නිසා ඒ වගේම මේ සමගි වීමටම බුදුරජාණන් වහන්සේ අනුබල දීලා තියෙනවා. පිරිස් සමගි කරන්නම තමයි බුදුරජාණන් වහන්සේ කටයුතු කරලා තියෙන්නේ බෝසත් අවදී. දැන් සමහර අවස්ථාවල සාමාන්‍ය කෙලෙස් සහිත කෙනෙකුගේ ස්වභාවය තමයි Tamanට අවාසියක් වේගන එනවනම් කේලමක් කියලා හරි කමන්නේ ඒ தත්ත්වය රැකගන්න. ඊළඟට ඒ Tamanට වෙන අලාභය රැකගන්න ඒක Tamanගේ ජීවිතේට එන්නේ නැතුව දෙන්න කේලම් කියන අවස්ථාව ඕනතරම් මේ ලෝකේ තියෙනවා. හැබැයි එහෙම කිසිම අවස්ථාවක බෝසතාණන් වහන්සේ බොරු කියලා නැහැ. සමගිය පිණිස තමයි වචන පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ආන්ගේක බොහෝ කියන්නේ ගොඩාක් කළ බැවින් බොහෝ සෙයින් කළ බැවින් කය විඳී මරණින් මත්තේ බෝසතාණන් වහන්සේ ඉපදුනා කියනවා දෙවියන් අතර. දෙවියන් අතර ඉපදුනාට පස්සෙත් මේ දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන්, දිව්‍ය අධිපතිභාවයෙන්, දිව්‍ය බලයෙන් යුක්තව වාසය කරලා තියෙනවා. ඉතින් එහෙම ඉඳලා මනුස්ස ලෝකයට ආවට පස්සේ ඒ කේලම් නොකීම නිසා ලැබිච්ච විපාකය තමයි මේ 40ක් දත් සහ ඒ දත් අතර කිසිදු හිදසක් නැතිව ඒ දත් පිහිටලා තියෙන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි සක්විති රජ වුණොත් එහෙම කෙනෙක් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ යුක්ත කෙනෙක් සක්විති වුණොත් මේ කේලම් නොකීම නිසා ඒ සක්විති රජතුමාට ලැබෙන විපාකය තමයි කියනවා ඒ පිරිස් බිඳවන්න බෑ කියනවා. ඒ සක්විති රජතුමා යටතේ ඉන්න පිරිස කේලම් කියලා රජතුමා ගැන බිඳවන්න බෑ කියනවා. කිසිම අවස්ථාවක. ඒ යටතේ ඉන්න බ්‍රාහ්මණ ගෘහපතිවරු, නියම්ගම් ජනපද වැසියෝ, ඒ ගණකයෝ, මහා අමාත්‍යෝ, බල ප්‍රධානියෝ, දොරටු පාලකයෝ, ඊළඟට අමාත්‍ය පිරිස, ඒ රාජ පිරිස, ඒ සියලු කෙනෙක් බිඳවන්න බෑ කියනවා කේලම් කියලා රජතුමා ගැන. මේක තමයි කියනවා කේලම් නොකීමේ විපාකය. සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේට ලැබෙන විපාකය තමයි කියනවා ඒ ශ්‍රාවකයන් වහන්සේලාව බිඳවන්න බෑ කියනවා.
ඒ කියන්නේ කෙනෙක්ට කේලමක් කියලා භික්ෂුවක් හෝ වේවා, භික්ෂුණියක් හෝ වේවා, උපාසක කෙනෙක් හෝ වේවා, උපාසිකාවක් හෝ වේවා, එයාලගේ හිත් බුදුරජාණන් වහන්සේ ගැන බිඳවන්න බෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඔය කිව්වට මේ නුගුණේ යුක්තයි. මේ අඩුපාඩුව බුදුරජාණන් වහන්සේ ළඟ තියෙනවානේ කියලා එහෙම කිසිම අවස්ථාවක බිඳවන්න බෑ. දැන් ඒක අවස්ථාවක් තියෙනවා. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ අචිරවති නදියෙන් පම් පහසු වෙලා ගොඩට ඇවිල්ලා ඉන්නවා. ඉතින් එක උපාසිකාවක් ඇවිල්ලා කියනවා මේ මගේ තාත්තා බ්‍රහ්මචාරීව තමයි හිටියේ. ඊළඟට මගේ බාප්පා පංචශීලය තමයි රැකගෙන හිටියේ. ඉතින් මේ විදිහට සීලය, ඒ කියන්නේ දැන් එක්කෙනෙක් රකින්නේ බ්‍රහ්මචාරී සීලය, අනික් කෙනා රකින්නේ පංචශීලය. ඉතින් බුදුරජාණන් වහන්සේ නියත ප්‍රකාශයක් කරලා තියෙනවා මේ දෙන්නම ඉපදුනා කියන තුසිත දිව්‍ය ලෝකේ. ඉතින් සීල් දෙකක්, ඒ කියන්නේ බ්‍රහ්මචාරී සීලය රැකපු කෙනයි පංචශීලය රැකපු කෙනයි කොහොමද එකම දිව්‍ය ලෝකයේ ඉපදුනේ? ඒක වෙන්න බෑනේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට ඇවිල්ලා කියනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ කිව්වා උපාසිකාව, බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක හැමම තමයි, ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කිව්වා. ඒතර බලන්න අර සාමාන්‍ය කෙනෙකුට සැකයක් හිතෙන්න පුළුවන්. හැබැයි එහෙම ඒ වගේ කතා කිව්වා කියලා ඒ බුදුරජාණන් වහන්සේ ගැන සැකයක් ඇති කරන්න කිසිම හැකියාවක් නැහැ ශ්‍රාවකයෙකුට. එහෙම කතා කිව්වා කියලා බුදුරන් වහන්සේ ගැන සැකයක් ඇති වෙන්නේ ශ්‍රාවකයෙකුට. බිඳවන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ ගැන අචල ප්‍රසාදයට පත්වෙච්ච කෙනෙකුට බුදුරජාණන් වහන්සේ යමක්ද කියන්නේ ඒක ඒ ආකාරයෙන්ම වෙනවා කියන එක එයා පිළිගන්න දෙයක්. බුදුරන් වහන්සේ කවදාවත් නිකන් හිස් වචන, එහෙම නිකරුණේ වචන කියන්නේ නැහැ කියන විශ්වාසය එයා ගාව පිහිටලා තියෙන දෙයක්. ඒ නිසා ඒ පිරිසින් බිඳවන්න බෑ. එතකොට සෝවාන් ශ්‍රාවකයා, ඊළඟට සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා, ඊළඟට සකදාගාමි මාර්ගයේ සකදාගාමි, ඊළඟට අනාගාමි මාර්ගයේ ගමන් කරන අනාගාමි, ඊළඟට අරහත් මාර්ගයේ ගමන් කරන රහතන් වහන්සේ. මේ කියන අෂ්ටාර පුජ්‍යල මහා සංඝරත්නය කවදාවත් නැත්තම් ඒ කියන්නේ මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ කවදාවත් මොනම හේතුවකින්වත් බුදුරජාණන් වහන්සේ ගැන යම් දෙයක් කියලා කේලමක් කියලා බිඳවන්න බෑ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ සසරේ කේලම් කියලා නැති නිසා. ඉතින් ওই විදිහට ඒ විපාක තමයි බුදුරජාණන් වහන්සේට ලැබෙන්නේ. ඊළඟට තියෙනවා පින්වත්නි, බුදුරජාණන් වහන්සේට තව මහා පුරුෂ ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි පහූත ජීවහෝච හෝති බ්‍රහ්මස්සරෝච කරවීක බාණි. ඒ තමයි බුදුරජාණන් වහන්සේට දිග පළල් දිවක් තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම කුරවීකයන්ගේ හඩබඳු බ්‍රහ්මස්සරේ පිහිටලා තියෙනවා. කියන්නේ කුරවීක කියලා ඉන්න පක්ෂියෙක්, ඒ පක්ෂියාගේ හඬ ගොඩාක් ලස්සනයි. ඉතින් ඒ වගේ බ්‍රහ්මස්සරයක් තමයි බුදුරජාණන් වහන්සේට පිහිටලා තියෙන්නේ. මේ මහා පුරුෂ ලක්ෂණ දෙක බුදුරජාණන් වහන්සේගේ සිරුරේ පිහිටලා තියෙනවා. ඉතින් ආන්‍යක ලබන්න බුදුරජාණන් වහන්සේ සසරේ කරපු දේ තමයි ඒ මනුෂ්‍ය ආත්මවල බුදුරජාණන් වහන්සේ දරුණු වචනෙන් බැනවැඳීම අත්හැර දරුණු වචන පැවසීමෙන් වැළකීලා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ පරුස වචන කියලා නෑ බුදුරජාණන් වහන්සේ. යම් මේ වචනයක් දොස්රහිතද, කනට සුවයිද, ආදරය ඇති කරයිද, හෘදයාංගමද, වැදගත්ද, බොහෝ ජනයාට ප්‍රියයිද, බොහෝ ජනයාට මනාපයිද, ඒ වගේ වචන තමයි බෝසතාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ.
දැන් අපි දන්න කතාවක් තමයි පින්වත්නි, එක ජීවිතයක බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳු වෙලා වැඩ ඉන්නවා. එතකොට ඒ සක්දෙවිඳු වෙලා උපදින්න ඒ මනුස්ස ලෝකේ ඉන්න කාලේ බෝසතාණන් වහන්සේ ඒ සප්ත වෘත, ඒ කියන්නේ කරුණු 7ක් මත පිහිටලා ඒ මග කියන මානවකයා මනුස්ස ලෝකේ ගුණධර්ම පුරලා තියෙනවා. ආන් ඒකෙන් එකක් තමයි පරුෂ වචන නොකීම. ඒ කියන්නේ දිවි තිබෙන තුරු කිසිම හේතුවක් මත මම අනුන්ගේ හිත රිදෙන වචන කියන්නේ නැහැ කියලා ඒ ගුණේ මත පිහිටලා තමයි කටයුතු කරන්නේ. ඔන්න සමහර අවස්ථාවල ඒ මගමානවකයා පිරිස එකතු කරගෙන පින්දහම් කරනවා. ඔන්න එක අවස්ථාවක මෙයා ගිහිල්ලා ප්‍රදේශයක් සුද්ධ කරනවා. කියන්නේ කැලයක්. එතකොට මිනිස්සෙක් ඇවිල්ලා මේ කැලේ මට ඕනේ කියනවා. ඔයා සුද්ධ කරපු කැලල. ඒත් කිසි හිතේ අමනාපයක් නැතුව ආයෙනම් ගන්න කියනවා. ඔන්න තව තැනකට ගිහිල්ලා සුද්ධ කරනවා. එතනට ගියාට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා එතන ඉල්ලනවා. ආයෙනම් කමන්නේ ගන්න කියනවා. මේ විදිහට අවස්ථා කීපයකේ තැන් කීපයක් සුද්ධ කරාට පස්සේ එක එක්කන ඇවිල්ලා ඉල්ලනවා ඔබතුමා සුද්ධ කරපු කැලල මේක මගේ කොටස, ඒක නිසා මං ගන්නවා කියලා. එතකොට එහෙම තමන් කරා කියලා මම මේකට මහන්සි වෙනවා කියලා බැනවද ගැනීම, පරුස වචනෙන් ඒ විදිහට කතා කර ගැනීම, ඒ මුකුත් කරන්න ගියේ නෑ මේ මගමානෝකයා. පස්සේ මේ විදිහට පිරිස එකතු වෙලා ධර්මයේ හැසිරෙද්දී පින්දහම් කරද්දී ගම්මුලා දෑනියා කේලම් කිව්වා ගිහිලා රජතුමාට, රජතුමනි මෙහෙම කෙනෙක් මෙහෙම පිරිසක් එකතු කරගෙන පින්දහම් කරනවා, මෙහෙම ගියොත් මෙයා රාජ්‍ය වුණත් අල්ලන්න පුළුවන් කියලා. ඉතින් රටේ රජතුමා තීරණය කළා එහෙනම් මෙයාව මරන්න ඕනේ කියලා. ඔන්න ඊට පස්සේ යාළුවෝ ටිකයි මේ මගමානෝකයයි රාජාංගණයට ගෙන්නලා ඇතා ලව්වලා පාගවලා මරන්න කියලා රජතුමා අනකලා. ඔන්න පළවෙනි පාර ඇතාව ඒ එන්න කලින් මේ මගමානෝකයා අපේ බෝසතාණන් වහන්සේ අනිත් සියලු දෙනාට කිව්වා ඒ නැතාට මෙස්සිත වඩන්න කියලා. රාජතුමා ගැනවත් මේ කේලම කියපු මිනිස්සයා ගැනවත් ඒ කිසි කෙනෙක් ගැන තරහ හිතක් ඇති කරගන්න එපා කියලා පළවෙනි පාර ඇතාෙද්දී සියලු දෙනාම එකතු වෙලා ඇතාට මෙස්සිත වැඩුවා. එතකොට ඇතා ආවේ යම් වේගයකින්ද ඒ වේගයෙන් මාපහු හැරලා ගියා. දෙවෙනි පාරත් ඇතා ආවා. දෙවෙනි පාරත් හැරිලා ගියා. තුන්වෙනි පාරත් ඇතා ආවා. තුන්වෙනි පාරත් පාගන්න නැතුව හැරිලා ගියා. එතකොට රාජතුමාට සැකේතුණා එහෙනම් ඒකාන්ත වශයෙන්ම මේ කෙනා මේ මන්ත්‍රයක්වත් දන්නව ඇති කියලා. එතකොට අහුවා ගිහලා මොකක් හරි මන්ත්‍රයක් දන්නවද? බොහෝ මන්ත්‍රයක් දන්නවා කිව්වා. මොකක්ද කියලා අහුවා. ඒ තමයි අපිට මේ විදියට හානි කරන්න ආවට අපි කිසි කෙනෙකුට වෛර කරන්නේ නැහැ. තරහ හිතක් ඇති කරගන්නේ නැහැ අපි. පරුස වචනෙන් අනිත් අයට බනින්න යන්නේ නැහැ. ඒක තමයි මම දන්න මන්ත්‍රය කිව්වා. එතන බලන්න පින්වත්නි, ඒ ගුණය මත පිහිටලා කටයුතු කරපු නිසා තමයි අර වගේ ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසා අර ලස්සන වචන කතා කරන්න, ඊළඟට අනිත් අයගේ හිත රිදෙන්නේ නැති වචන කතා කරන්න, අනිත් අයගේ කනට සුවය සලසන වචන කතා කරන්න එයාගේ හිතේ තියෙන්න ඕන දේ මොකක්ද එහෙනම්? මෙත්සිත තියෙන්න ඕනේ. මෛත්‍රිය එයාගේ හිතේ තියෙන්න ඕනේ. මෙත්සිත තිබ්බොත් තමයි අනේ මන් නිසා අනික් කෙනාට මගේ වචනයෙන් කරදරයක් නොවේවා, මන් නිසා මෙයා පීඩාවට පත් නොවේවා කියන මෙත්සිත තිබ්බොත් තමයි එවැනි ලස්සන වචන කතා කරන කෙනෙක් වෙන්නේ. ඉතින් ආන් මේ විදිහට මේ මෛත්‍රිය කියන ගුණේ පාරමිතාවක් විදිහට බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ විදිහට පුරුදු කරගෙන ආපු නිසා තමයි ඒ බුදුරජාණන් වහන්සේට ලස්සන හඬක් ලැබුණේ. ලස්සනට කතා කරපු නිසා ලස්සන හඬක් ලැබුණා. ඊළඟට බ්‍රහ්මස්වරය ලැබුණා. බ්‍රහ්මෙක් වගේ ඒ විදිහට මේ අංග 8කින් යුතු ඒ බ්‍රහ්මස්වරය බුදුරජාණන් වහන්සේට ලැබුණා.
ඒ බුදුරන් වහන්සේ වචන භාවිතා කරද්දී කවුරුවත් ඒ අහන පිරිස වෙන දෙයකට සවන් යොමු කරන්නේ නැහැ කියනවා. ඊළඟට කන් යොමාගෙන අහගෙන ඉන්නවා කියනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ වචන විසිරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට කතා කරද්දී ගොත ගැහෙන්නේ නැහැ. හොඳට වචන උන්වහන්සේගේ මූමඩලින් නික්මෙනවා. ඒ මොකද මේ ලස්සන්ට වචන භාවිතා කරපු නිසා. අපේ වගේ සෙම බැඳින්නේ නැහැ උගුරේ වචන කියද්දී බුදුරජාණන් වහන්සේ. ඉතින් ආන්ගේ ගුණයන්ගෙන් යුක්තුන ආන්ගේ මේ මහා පුරුෂ ලක්ෂණ දෙක බුදුරජාණන් වහන්සේට මේ ලස්සන්ට වචන භාවිතා කරපු නිසා ලැබුණා කියනවා. ඊළඟට තියෙනවා පින්වත්නි තව එක මහා පුරුෂ ලක්ෂණ දෙකක් තමයි සමදන්තෝච හෝති සුසුක්ඛ දාඨෝච. බුදුරජාණන් වහන්සේගේ දත් සමානව පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මිනිස්සෙගේ දත් නම් ඔන්න සමහර දත් දිගයි. සමහර දත් කොටයි. එහෙම අර වෙනස්කම් ඒ දත්වල තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ඒ දත් එක සමානව තමයි පිහිටලා තියෙන්නේ. ඊළඟට ඒ බුදුරන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා සුදු පාටයි. එහෙම කහට බැඳෙන එහෙම දත් නෙමෙයි පිහිටලා තියෙන්නේ. ඉතින් ආන්නේ සුදු පාට සම වූ දන්ත ධාතුන් වහන්සේලා පිහිටඬ බුදුරජාණන් වහන්සේ සසරේ කරපු කර්මය තමයි මිත්‍යා ආජීවය දුරු කරලා සම්මා ආජීවයෙන් බුදුරජාණන් වහන්සේ ජීවිතය ගත කළා. ඒ කියන්නේ අනික් අය රවට්ටන්න ගියේ නෑ. දැන් සාමාන්‍ය මේ ලෝකයේ මිනිස්සු වචනයෙන් රවට්ටලා මිනිස්සුන්ව සල්ලි හම්බ කරනවා. බොරු කියලා සල්ලි හම්බ කරනවා. කේලාම් කියලා සල්ලි හම්බ කරනවා. ඊළඟට නොයිකුත් මාධ්‍ය වල අපිට යම් දේවල් දකින්න හම්බ වෙනවා. හිස් වචන කියලා මිනිස්සුන්ව සතුටු කරවලා සල්ලි හම්බ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සසරේ ඒ විදිහට අර මිත්‍යා ආජීවයෙන් අනුන්ව රවට්ටලා සල්ලි හම්බ කරලා නැහැ. ඊළඟට ආන් ඒක ඒ මිත්‍යා ආජීවයෙන් සල්ලි මිල මුදල් හම්බ නොකරපු නිසා ජීවිකාව පවත්වන්න නැතිව හිටපු නිසා තමයි බුදුරජාණන් වහන්සේට මේ කියන මහා පුරුෂ ලක්ෂණ දෙක ලැබෙන්නේ. ඒකට ලස්සන කතාවක් තියෙනවා පින්වත්නි. ඔබ දන්නවා ඇති දබ්බමල්ල පුත්තිස්ස මහරහතන් වහන්සේ. අවුරුදු 7 තමයි පැවිදි භාවයට පත් වෙන්නේ. ඉතින් අවුරුදු 7 පැවිදි වෙලා සුළු කලකින් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් රහත් වෙලා හිතනවා දැන් මට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ නේ. මම මොන වගේ දෙයක්ද දැන් කරන්න ඕනේ. එහෙනම් මම මේ සංඝයාට කුටි සෙනසුන් පනවලා ඒ විදිහේ උපස්ථානයක් කරන්න ඕනේ. මොකද මගේ මේ ජීවිතයේ අන්තිම ජීවිතය නිසා මේ අසාර කයෙන් මේ සාරවත් පිරිසක් උදෙසා මම උපස්ථාන කරන්න ඕනේ. සාරවත් පිරිස තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය. ඉතින් මෙහෙම හිතලා ඔන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා ස්වාමීනි මම කැමති සංඝයාට කුටි සෙනසුන් පනවන්න. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා නම් කුටි සෙනසුන් පනවන එකයි සලාක බත් දෙන එකයි දෙකම එහෙනම් කරන්න කියලා. ඒ සලාක බත් දෙනවා කියන්නේ ඒ කාලේ තිබ්බ ක්‍රමය තමයි පින්වත්නි දානෙට යද්දී එක දායක පවුල් වලට දානෙට යද්දී තුණ්ඩු අදිනවා. ඒ තුණ්ඩු වලට අනුව තමයි ඒ දාන ගෙවල් වලට යන්නේ පින්ඩපාතේ වඩිද්දී. ඉතින් දැන් ඔන්න සතර අගතියෙන් තොරව මොකද දබ්බමල්ල පුත්තිස්ස මහරහතන් වහන්සේ රහතන් වහන්සේ නමක් නිසා ඡන්ද දෝෂ බය මෝහ කියන මේ අගතියෙන් තොරව හොඳට මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ මත පිහිටලා අර තුන්දු අදාළ විදිහට වැඩිහිටි පිළිවෙලට වැඩිහිටි ගෞරවයෙන් යුක්තව ඒ සලාක බත් දෙන එක කරනවා. එතකොට ඒ කාලේ පැවිදිලා හිටිය උදායි කියලා භික්ෂුවක්. පොඩ්ඩක් මෝඩ පහේ
භික්ෂුවක්. ඉතින් මේ භික්ෂුවන්න සමහර දවස්වලට හොඳ දානයට හම්බෙනවා. සමහර දවස්වලට ප්‍රණීත දානේ හම්බෙන්නේ නැහැ. ඉතින් මේකට ප්‍රණීත දානේ හම්බෙන්නේ නැති දවස්වලට මෙයා ඇවිල්ලා බයිනවා සලාක දෙන රහතන් වහන්සේට. මේ දබ්බ මල්ල පුත්ත මොකද්ද දන්නේ? හරියට මේ සලාක දෙන්න දන්නේ මේක මං කෙරුවා නම් හොඳට කරනවා මෙහෙමයි කියලා ඔන්න බයින්න ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේට මේක ආරංචි වුණා. ඊට පස්සේ දබ්බමල්ල පුත්තිස්ස මහරහතන් වහන්සේටත් මේක ආරංචි වෙලා මේ භික්ෂුව නිකන් මේ පෞරස් කරගන්නවා. ඒ නිසා දීලා බලන්නම්කෝ කියලා ඔන්න ඒ අවස්ථාව දුන්නා. දැන් මේ දුදායි භික්ෂුව තමයි දැන් ඔන්න ඒ දවස් ටිකේ අර සලාක දෙන එක කරන්නේ. මෙයා ඒක පිළිවෙලකට කරන්න දන්නේ නැහැ. ඉතින් වැඩිහිටි පිළිවෙලට කරන්න දන්නෙත් නෑ මේක. කිසි ගෞරවයක් නැතුව ඒ කටයුත්ත කළා. එතකොට අලුත පැවිදිච්ච භික්ෂුන් වහන්සේලා වගේ එකට හරියට දානේ සලාක හම්බුනේ නැතුව ගියා. ඒ කට්ටිය මොකද කළේ? මේ භික්ෂුවට බයින්න ගත්තා. බයිද්දි මෙයත් නිකන් හිටියේ නෑ. උදායි භික්ෂුවක් දැන් ඔන්න අර භික්ෂුන් වහන්සේලාට බයිනවා. බයිද්දි මේ කලකෝලාහලය ඇහුණා බුදුරජාණන් වහන්සේට. ඉතින් බුදුරජාණන් වහන්සේ අහන මොකද්ද සද්දේ? එතකොට කිව්වා මේ උදායි භික්ෂුව මෙහෙම ප්‍රශ්නයක් ඇති කරගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා ওই භික්ෂුව ওই විදිහට මෝඩ විදිහට ගත කළේ, ඒ කියන්නේ ප්‍රමාණය දන්නේ නැතුව ගත කළේ මේ ජීවිතය විතරක් නෙමෙයි කලින් ජීවිතයකත් ඔහොම කිව්වා. අනේ ස්වාමීනි කියලා දෙන්න කිව්වා. ඔන්න කලින් ජීවිතයක ඉන්දියාවේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා. ඒ රජතුමාගේ තක්සේරු නිලධාරියා වෙලා හිටියේ බෝසතාණන් වහන්සේ. ඒ කියන්නේ භාණ්ඩයක මිල තීරණය කරන්නේ බෝසතාණන් වහන්සේ. ඉතින් මේක සාධාරණව හරි මිලට භාණ්ඩේ තක්සේරු කරන බෝසතාණන් වහන්සේ. මේ රජා ගොඩාක් ලෝභයි. ඉතින් ඒකට හිත අමනාපෙන් හිටියා බෝසතාණන් වහන්සේ ගැන. දැන් මෙහෙම කරන්න ගියොත් මේ මුළු රාජ භාණ්ඩාගාරයම අවසන් වෙනවා කියලා. මේකට මොකද්ද කරන්න කියලා දවසක් රජ මැදුරේ කවුළුවෙන් ඉද්දින් බලාගෙන මිනිස්සෙක් යනවා ලෝභ මිනිසෙක්. මෙයා හොඳයි කියලා හිතුණා මේ තක්සේරු කරන නිලධාරියට. බෝසතාණන් වහන්සේ අයින් කරලා ඔන්න මෙයාව පත් කරා. දැන් මෙයා හිතු විදිහට මුදල් තක්සේරු කරන රජතුමාට ලාභ සිද්ධ වෙන විදිහට. මිනිස්සු ඒකට අමනාපෙන් තමයි හිටියේ. ඔන්න දවසක් අස්සය 500ක් අරගෙන වෙලෙන්දෙක් ආවා අස්සය ටික විකුණන්න කියලා. ඒකට දැන් අර පිරිස රැස් වෙලා දරයිතුමත් ඉන්නවා. ඉතින් අරයට කිව්වා එහෙනම් දැන් මේ අස්සයන්ට ගාණක් කියන්න කියලා. එතකොට අර තක්සේරු නිලධාරියා මේ මෝඩ පහේ මිනිසයා කියනවා මේ අස්සය 5 දෙනාගේම මිල හාල් හුණ්ඩුවයි කියලා. එතකොට අර අයිතිකාර මිනිසයාගේ ඇස් උඩ ගියා. එහෙම වැදගෙන වැටුණා කරන්න දෙයක් නැහැ. අන්තිම තීරණේ. ඉතින් හාල් හුණ්ඩුවත් අරන් ගියා යද්දී බෝසතාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා බෝසතාණන් වහන්සේට සිද්ධිය කිව්වට පස්සේ බෝසතාණන් වහන්සේ කිව්වා එහෙනම් ඔයා යන්න යාව ඒ තක්සේරු නිලධාරියාව හම්බෙන්න. ගිහිල්ලා එයාව මොකක් හරි උපක්‍රමයකින් තමන්ගේ පැත්තට නම්මගෙන දැන් මෙයා වංචාවනේ කරන්නේ. නම්මගෙන නැවත අර අස්සයෝ 500 දෙනාව ඒ මිලකට තීරණය කරන්න කියලා නැවත කැඳවන්න කිව්වා. ඔන්න මෙයා සල්ලි වගේකුත් දීලා අරයත් එක්ක කතා කරගෙන නැවත අස්සයෝ 500 දෙනාවයි අර හාල් හුණ්ඩුවයි අරගෙන ආවා. ඉතින් ඇවිල්ලා මේ අස්ස වෙලෙන් දහනවා රජතුමාගෙන් ස්වාමීනි මේ හාල් හුණ්ඩුවේ මිල කොච්චරද කියලා. දැන් එතකොට අර මෝඩ තක්සේරු නිලධාරියා කියනවා රජතුමා එයා දිහා බලලා කිව්වා එහෙනම් මිල තීරණය කරන්න කියලා. ඒ මිනිස්සයා කිව්වා මේ අස්සයන්ගේ මිල මේ හාල් හුණ්ඩුවයි. එතකොට අර මිනිස්සයා අහුවා හාල් හුණ්ඩුවේ මිල කොච්චරක් වටනවද? මේ හුණ්ඩුව කොච්චරක් වටිනවද කියලා. දැන් මෙයාට යම් මුදලකුත් දීලානේ තිබ්බේ. මෙයා කිව්වා අම්මේ ඕකනම් ලේසි පහසු දෙයක් නෙමේ. මුළු බරණැස් රාජ්‍යයේම තරම් ඔය හාල් හුණ්ඩුව වටිනවා කිව්වා.
එතකොට රජතුමාගේ ඇස් උඩ ගියා මේක අහලා. මෙයා මේ මොකද්ද කිව්ව කියලා. අමාත්‍ය පිරිස hina වෙන්න ගත්තා. එතකොට රජතුමනි මේ රාජ්‍ය යොදුන් 300ක් විශාලයි. එතකොට බාහිර රාජ්‍යයන් තව ගොඩාක් මේ රාජ්‍යයට ඇඳලා තින්නේ සියලු රාජ්‍යයන්ගේ වටිනාකම මේ හාල් හුඬුවද කියලා මිනිස්සු ඒ අමාත්‍යවරු පිරිස විහිළු කරන්න ගත්තා. රජතුමාට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. ඊට පස්සේ මේ මිනිස්සයා මාරු කරලා නැවත බෝසතාණන් වහන්සේට අර තනතුර ලැබලා දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඒ බොරුවට තක්සේරු කරන නිලධාරියා ඒ මොඩ පහේ නිලධාරියා වෙලා හිටියේ මේ උදායි භික්ෂුව කිව්වා ඒ ජීවිතෙත් තමන්ගේ ප්‍රමාණය දන්නේ නැහැ කිව්වා. මේ ජීවිතෙත් එහෙම්මමයි කිව්වා. ඒතර බලන්නේ බුදුරන් වහන්සේ කලින් ජීවිතවලවත් මිත්‍යා ආජීවයෙන් යුතුව අනුන්ව රවට්ටලා ඒ විදිහට කටයුතු කරලා නැහැ. ආන් ඒ නිසා තමයි මේ විදිහේ මේ සමානව දන්ත ධාතුන් වහන්සේලා පිහිටලා සුදු පාටට ශ්වේත වර්ණයේ යුතු දන්ත ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ඒ මුඛේ පිහිටි මේ වගේ ආශ්චර්ය ගුණ ලැබෙන්න ආශ්චර්ය මහා පුරුෂ ලක්ෂණ ලැබෙන්න බුදුරජාණන් වහන්සේට උපකාරී වුණේ තමන් සසරේ වඩපු ගුණ ධර්ම. කයෙන් වචනයෙන් සිතින් අකුසල් කෙරෙන්න දෙන්නේ නැතුව කුසල් දහම් වඩපු නිසා තමයි පින්වත්නි මේ ආදී ගුණ ධර්ම ලැබී තිඟාගේ නිසා අපිත් හිත පහදවා ගන්න ඕනේ. ඒ විදිහට ශාස්ත්‍රුන් වහන්සේ ගුණ ධර්ම පුරමින් මේ අකුසල් ප්‍රහාණය කරමින් කුසල් දහම් වඩමින් ඇවිල්ලා තමයි සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. ඉතින් එහෙම වෙලා තමයි මේ කුසල් අකුසල් ගැන අපිට මනාකොට ශාස්ත්‍රුන් වහන්සේ කියලා දෙන්නේ. ආන් ඒ නිසා ඒ කියලා දුන්න ධර්මයේ ගැන හිත පහදවාගෙන ඒ ධර්මයේ වදාළ ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිත පහදවාගෙන ඒ ධර්මය අනුගමනය කරලා ඒ මාර්ගඵල ලැබපු ශ්‍රාවකයන් වහන්සේලා ගැන හිත පහදවාගෙන තෙරුවන් සරණ ගිහිල්ලා මේ ධර්මයේ පුරුදු කරගන්න අපි මහන්සි ගන්න ඕනේ. ඒ නිසා අපි සියලු දෙනාටම ඒ ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිත පහදවා ගන්න මේ දහම් කරුණ උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අද දින මේ බුදු ගුණයෙන් සිත් සැනසේවා ඒ සදහම් දේශනාව සඳහා අනුග්‍රාහක දායකත්වයේ දරන්නේ ඒ මුන්දලම කරතන් විල්ලුව පදිංචි ඩී.එම්. අමරාංගනී දසනායක මෑණියන්ගේ 54 වන උපන්දිනයේ නිමිත්තෙන් එම් මෑණියන්ට සෙත් පැතීම් පිණිස දරුවන් සහ මුණුබුරු මිනිබිරියන් සියලු දෙනා එකතු වෙලා තමයි ඒ විදිහට දායකත්වයේ දරන්නේ. ඉතින් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙවියන්ටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් දේශනාවේ දායකත්වයේ දරන සියලු දෙනා නමින් අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මේ පරලෝකයේ සියලු මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. එයාගේ පරලෝක ජීවිත මේ පුණ්‍යානුභාවයෙන් සපවත් වෙත්වා, සූපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සීලෝම් පුණ්‍ය ධර්මයන් මේ පින්වතුන් සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම මේ පින අනුමෝදන් කරන්න කියලා. ඒ දැනට සෞදි අරාබියේ සේවයේ නියුතුව සිට ඉදිරි දිනකදී මේ මව්බිමට පැමිණීමට බලාපොරොත්තු වන එම මෑණියන්ට කිසිදු හිරිහැරයකින් බාධාවකින් තොරව සුවසේ මව්බිමට පැමිණීම පිණිස ආශිර්වාද කරන්න කියලා. ඉතින් සඳහන් කරලා තියෙනවා ඇයගේ මුළු ජීවිතේම අප වෙනුවෙන් කැප වී අපට මවද පියාද වූ ඒ අපේ ආදරණීය මෞතමීනි අප සදා ඔබට ණයගැති මෙම ධර්ම දානයේ පිණින් ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා කියලා ඒ විදිහට පින් අනුමෝදන් කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් රැස් කරගත් සීලෝම් පුණ්‍ය ධර්මයන් ඒ 54 වන උපන්දිනය යෙදුන ඒ ඩී.එම්. අමරාංගනී දසනායක මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙලා කිසිදු හිරිහැරයකින් බාධාවකින් තොරව
සුවසේ මාතෘ භූමියට පැමිණෙන්න මේ සියලු ධර්මයන් සියලු පුණ්‍ය ධර්මයන් උපකාරී වෙත්වා. ඒ වගේම ඒ අද දින මේ දේශනාව සඳහා දායකත්වයේ දරන ඒ දිනවරුන්ට ඒ පුතාට බෑනාවරුන්ට සහ ඒ මිනිබිරියන් මුණුබුරු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාටද මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සැලසේවා. සුවසේ පින්දහම් රැස් කරගන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සීලෝම් පුණ්‍ය ධර්මයන් ඒ කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්වලා සිටින ලක්ලෝ වාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාට මේ පුණ්‍ය අනුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.